ඊළඟ පාඩම විදිහට තෝරගත්තා ශ්‍රේණි සමාකලනය. ශ්‍රේණි සමාකලනය මේ පාඩම සැලකුවට පස්සේ මේකේ A level paper එකේ ප්‍රශ්න තියෙන්නේ PO paper එකේ. PO paper එකේ 12 වෙනි ප්‍රශ්නේ B කොටස විදිහට තමයි ලැබෙන්නේ. 12 වෙනි ප්‍රශ්නේ A කොටස සංකරණ හා සංයෝජන. මම සංකරණ හා සංයෝජන සම්පූර්ණයෙන්ම ආවරණය කරා. මේක B කොටස විදිහට තමයි ශ්‍රේණි කියන පාඩම තියෙන. එහෙම නැත්නම් ශ්‍රේණි සමාකලනය. ශ්‍රේණි සමාකලනය කියන පාඩම අපි දැන් ඉගෙන ගන්න විදිය ආරම්භ කරමු. ඊට කලින් මේ ශ්‍රේණි මම දන්නේ මම ලියන්නේ මෙහෙම. මේක ඊළඟ පටන් ගමු. මේක අර මම සිංහල පිළිබඳ වැඩි අවබෝධයක් නැහැ. මේ මෙහෙම එකක් තියෙනවලු. මොකද මම මෙහෙම කියන්න හේතුව කලින් කියපු වීඩියෝස් දෙක තුන කලින් කරපු වීඩියෝස් දෙක තුනකම සමහර සිංහල වචන වැරදි කියලා චෝදනා එල්ල කරලා තිබ්බා. ඒ වගේ චෝදනා ගොඩාක් එල්ල කරලා තිබ්බා. මම ඉතින් වැඩි ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ. නමුත් මේ වගේ දේවල් කියලා පටන් ගන්න. මොකද මම මේ වීඩියෝස් ටික මේ විදිහට කරන්න හේතුව මේ YouTube සත් මේ විදිහට මේ පබ්ලික් දාන නෙවෙයි හිටියේ මගේ ළමයින්ට විතරක්. කියන්නේ මට යම් කිසි ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට විතරක් උගන්වන්න ඕන කියලා හිතාගෙන තමයි මේ පාඩම් සියල්ලම සැලසුම් කරේ. මොකද මට ක්ලාස් කරන්න වෙලාවක් නිසා. නමුත් මේවා පබ්ලික් දාලා තව ඉගෙන ගන්න ළමයි ඉන්නවා නේද? එයාටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ දේ කරේ. අනිත් එක සමහර වීඩියෝස් වල සමහර වීඩියෝස් වල එක වීඩියෝ එක මට හිතෙන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවල පොඩි සුළු කිරීමක වැරද්දක් තිබ්බා. පොඩි සුළු කිරීමක පොඩි වැරද්දක් තිබ්බා. මට ඒක කීප දෙනෙක්ම කිව්වා ඒක නිවැරදි කරන්න කියලා. ඉතින් මම ඒක නිවැරදි කරන්න උත්සාහ කරේ නැහැ. මොකද මට ඒක නිවැරදි කරොත් ආයෙ වීඩියෝ එක ආයෙ අප්ලෝඩ් කරන්න වෙනවා මුලින් ඉඳන් හදලා. නිසා මම ඒක මේ කරන්න ගියේ නැහැ. ඒ ඉතින් ළමයි හදාගෙන පොඩි අර සුළු කිරීමක වැරද්දක් දෙපැත්ත සුළු කරනකොට. ඉතින් ඒ දේත් එක්ක ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ මතක තියාගන්න. එහෙම මේක ඔබට සුදුසු නැහැ කියලා හිතෙනවා නම් මේ දේ කරුණාකරලා බලන්න එපා. අත්තරලා දාන්න. මොකද බලෙන් කරන දෙයක් නෙවෙයි. බලන්න ඕන කෙනා කොහොම හරි බලයි. දැන් මේ පාඩම විදිහට යොමු වෙමු. මොකද එහෙම මේ වරදින්නේ මේක මේ ස්ක්‍රිප්ට් හදාගෙන කොළ බලාගෙන එහෙම මේ ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි. මේ වෙලාවේ හිතුණා ටක් ගාලා මේ වීඩියෝ එක කරා අනිත් පැත්තට අප්ලෝඩ් කරා. ඒකයි මේ වරදින්න පුළුවන් ඉතින් ගානක් දෙකක් හදනකොට සුළු කිරීම කියන්නේ ඒක ගැන හිතන්න එපා. ඔබට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් මේකෙන් තියෙනන් අරගෙන ඔබගේ වැඩ ටික හරියට කරගන්න ඒකයි වැදගත් වෙන්නේ. මොකද A level විභාගය නියමිත දිනට පැවැත්වෙනවා කියලා තියෙනවා. ඒක නිසා ඒකත් එක්ක මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් මොකක් හරි දෙයක් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි අපි දැන් පාඩමට යමු. ශ්‍රේණි සමාකලනය. කියන්නේ ශ්‍රේණි කියන පාඩමේ ශ්‍රේණි සමාකලනය කියන ශ්‍රේණි එකතු කරන් ඉගෙන ගන්න කලින් අපි මුලින්ම මේක ඉගෙනගෙන ඉන්න ඕන සංඛ්‍යා අනුක්‍රමණයක් කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යා අනුක්‍රමණයක් කියන්නේ මතක තියාගන්න සංඛ්‍යා යම් පිළිවෙලකට සකස් කරොත් ඒක සංඛ්‍යා අනුක්‍රමණයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක බැලුවා. දැන් මෙතන සංඛ්‍යා යම් පිළිවෙලකට සකස් කරන්නේ 2 4 6 පිළිවෙලක් 2 2 වෙනස් වෙයි. පිළිවෙලකට සකස් කරපු සංඛ්‍යා ටික. මෙතන 1 වර්ගය 2 වර්ගය 3 වර්ගය පිළිවෙලක් තියෙනවා. يعني මේ හැම එක්කිනාගේම වර්ගය ගන්න පිළිවෙල. මෙයාගේ පිළිවෙලක් තියෙනවා. ඔව් මේ උඩ 1 2 3 හර 1 2 3 කියලා වෙනස් වෙනවා. ලවය 2 මෙතන 2 4 6 කියලා දාමු. ලවය එක විදිහකට වෙනස් වෙනවා. පිළිවෙලක් තියෙනවා. උඩ යට වෙන තනියම ගත්තම සම්බන්ධයක් නැහැ. නමුත් පිළිවෙලක් තියෙනවා. මෙතන 1 2 3 5 බලන්න දැන් මේ විදිහට ගත්තම පිළිවෙලක් තියෙනවා. ඊළඟට ආයේ අනිත් එක ඔක අනිත් පැත්තට ගත්තොත් ඊළඟ එක්කෙනා ගත්තොත් එයාගෙත් පිළිවෙලක් තියෙනවා. 2 5 8 1 3 5 අතර 2 1 3 2යි ආයි 2යි මෙතනත් 2 2 වෙනස් පිළිවෙලක් තියෙනවා. ඒකට මෙයාගේ පිළිවෙලක් තියෙනවා. ඔව් මෙවල 3 4 5 එහෙම ගියාම පිළිවෙල. ආයි 5 4 3 අඩු වෙනවා ප්‍රශ්නයක් නෑ. ඒත් පිළිවෙලක් 4 5 6 පිළිවෙලක් තියෙනවා. 1 3 5 පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ මේ සෙට් එක ඔක්කොම ගත්තට පස්සේ මේ ඔක්කොම මොකක් හරි යම් කිසි පිළිවෙලක් අපිට අඳුර ගන්න පුළුවන්. මේකෙත් පිළිවෙලක් තියෙනවා. ඒ වගේ සංඛ්‍යා අනුක්‍රමණයක් කියන්නේ මතක තියාගන්න පිළිවෙලකට සකස් කරපු සංඛ්‍යා ටිකක්. විශේෂත්වය මතක තියාගන්න සංඛ්‍යා අනුක්‍රමණය
කමා එකක් දාලා තමයි අපි ලියන්නේ. ඊළඟට අනිත් දේ මේ අගින් තිත් තුනක් බලන්න මේ තිත් තුනයි තියෙනවා. මේ තිත් තුනේ තේරුම මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමණය කොහෙට යනකම් යනවා කියලා. අනන්තය වෙනකම් තියෙනවා කියලා. ඒක මේක ලියන්න පුළුවන් දිගටම. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් මෙහෙම 2 4 6 ඔහොම 33ක් දාලා කමා එකක් දාලා 33ක් දාලා ආයෙ මෙතන කියලා මෙතන 20 තිබ්බොත් ඒකේ තේරුම මොකක්ද මතක තියාගන්න මේ අනුක්‍රමණය මෙතනින් නවතිනවා කියන එක තමයි ඒ කියන්නේ මැද තියෙනවා අර ඉතුරු පද ටික පැහැදිලි ඇති කියලා හිතනවා 33ක් දාලා මුකුත් නගින්න නැත්තම් මේ ශ්‍රේණියේ සංඛ්‍යා අනුක්‍රමණය අනන්ත වෙනකන් යනවා කියන එකයි ඒකේ තේරුම ඊළඟට සංඛ්‍යා අනුක්‍රමණ වලින් තමයි අපි ශ්‍රේණි වලට එන්නේ සංඛ්‍යා අනුක්‍රමණයක සහ ශ්‍රේණියක ශ්‍රේණියක් කියන්නේ මතක තියාගන්න සංඛ්‍යා අනුක්‍රමණයක එකතුව තමයි ශ්‍රේණියක් කියලා කියන්නේ සංඛ්‍යා අනුක්‍රමණයක එකතුව දැන් 2 4 6 කියන සංඛ්‍යා අනුක්‍රමණය මම මේ කමා එක මකලා මෙතෙන්ට දානවා එකතු කිරීම අන්නේ මේ එකතු කිරීම දාපු ගමන් එයා ශ්‍රේණියක් වෙනවා මෙයාගෙත් කමා එක අයින් කරලා එකතු කිරීම දාපු ගමන් ඒක ශ්‍රේණියක් සංඛ්‍යා අනුක්‍රමණයක එකතුවක් අපි මේ ශ්‍රේණි පාඩම එකතු කර මේ ඉගෙන ගන්නේ මතක තියාගන්න මෙන්න මේ ශ්‍රේණිය මෙන්න මේ පද යම් කිසි පද 10ක් එකතු කරාම කීය දෙන්නේ පද n සංඛ්‍යාවක් එකතු කරොත් කීය දෙන්නේ අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ පාඩම ඉගෙනගන්නේ මේ ශ්‍රේණිය එකතු මේ සංඛ්‍යා අනුක්‍රමණය එකතු මේක සංඛ්‍යා අනුක්‍රමණය එයාගේ එකතු කිරීම දාගත්ත ගමන් එයා මතක තියාගන්න වක්කන මේ අගටත් එකතු කිරීම දාන්න පුරුදු වෙන්න ඒවා සම්මත දේවල් මෙතනත් සංඛ්‍යා අනුක්‍රමණයක එකතුව තමයි අපි ශ්‍රේණියක් කියලා ගන්න එකතුව සංඛ්‍යා අනුක්‍රමණයක එකතුව මතක තියාගන්න ශ්‍රේණියක් සහ සංඛ්‍යා අනුක්‍රමණයක වෙනස ඒකයි අපි මේ ශ්‍රේණිය දැන් මේ ශ්‍රේණිය ගත්තොත් මෙයාගේ පද අනන්ත ප්‍රමාණයක් තියෙනවා මෙයාගෙත් අනන්ත ප්‍රමාණයක් තියෙනවා අපි මේවා එකතු කරන පාරමිත සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවක් අපි ඒවා ඉස්සරහට බලමු ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ශ්‍රේණියක සහ සංඛ්‍යානුක්‍රමණයක වෙනස මේක ප්‍රධාන වශයෙන් අපිට ශ්‍රේණි කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න පුළුවන් එකක් පරිමිත ශ්‍රේණි අනිත් එක අපරිමිත ශ්‍රේණි පරිමිත ශ්‍රේණි කියන්නේ මතක තියාගන්න පද නිශ්චිත ප්‍රමාණයක් එකතු කරනවා නම් ඒක පරිමිත ශ්‍රේණියක් පද අනන්ත ප්‍රමාණයක් තියෙනවා නම් ශ්‍රේණියේ ඒක අපරිමිත ශ්‍රේණියක් උදාහරණයක් විදිහට 2 4 6 මෙහෙම ගිහිල්ලා මෙයා අපි හිතමු 20න් නවතින 20න් නවතුනොත් මේකේ පද යම් කිසි නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා එහෙම වුණොත් ඒක පරිමිත ශ්‍රේණියක් හිතන්න මේ ශ්‍රේණියම මෙහෙම වුණොත් ඒක අපරිමිත ශ්‍රේණියක් වෙනවා මොකද මේකේ පද අනන්ත ප්‍රමාණයක් තියෙන නිසා ප්‍රධාන වශයෙන් ওই දෙක තමයි තියෙන්නේ තේරුණා කියලා හිතනවා ඊළඟට අපි ශ්‍රේණියක පද හඳුර ගන්න ඕන මේවා පොඩි කාලෙත් ඉගෙනගෙන තියෙන නිසා දන්නවා ඇති ශ්‍රේණියෙන් පළවෙනි පදයේ කිරීමේ සංකේත ටිකක් විතර මේවා තේරුම් දැනගත්තේ නැත්නම් ඉස්සරහට යනකොට තමයි පැටලෙන්නේ පළවෙනි පදයේ කියන එක ලියන්න පුළුවන් T1 එහෙම නැත්නම් U1 A කියලා අංකණය කරන්නේ පළවෙනි පදය දෙවන පදය කියන එක T2 U2 A කියන්නේ දෙවන පදය දෙවන පදය කියන්නේ T3 U3 එහෙම නැත්නම් U වලින් හරි T වලින් හරි මෙතන තුන දාන ඒ පදය. අන්න මතක තියාගන්න මේක විශේෂමදී පොදු පදය. පොදු පදේ එහෙම නැත්නම් ආරෝහණ පදයේ සාධාරණ පදය කියන එක අපි කියන්නේ U. පොදු කියන එකේ තේරුම ඉස්සරහට වැටෙහි මොකද්ද මේ කියන එක? පොදු පදේ ආරෝහණ පදේ සාධාරණ පදේ ඒක ලියන්නේ TRUR කියලා. N වල පදේ ලියන්නේ TNUN. ඒ කියන්නේ N වල පදේ කියන්නේ දැන් 2 4 මෙහෙම ශ්‍රේණියක් ගියත් 4 6 ඔහොම ගියත් මේක N. පද N සංඛ්‍යාව කියන N වල පදේ TNUN වලින් අංකණය කරන්නේ. එන් දන එක්වන පදේ TN+1 UN+1 වලින් තමයි අංකණය කරන්නේ. පැහැදිලි ඇති කියලා හිතන මේ වචන ටිකේ තේරුම දැනගන්න ඕන. මොකද ඒක ඉස්සරහා වැඩ කරනකොට ගොඩක් වැදගත්. අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන විවිධ ශ්‍රේණි වල පොදු පද සෙවීම. විවිධ ශ්‍රේණි වල පොදු පද සෙවීම. දැන් විවිධ ශ්‍රේණි වල පොදු පද සෙවීම කියවට පස්සේ අපි මුලින්ම දැනගන්න ඕන ප්‍රධාන වශයෙන් ශ්‍රේණි වර්ග දෙකයි. එකක් සමාන්තර ශ්‍රේණි. පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා සමාන්තර ශ්‍රේණි අනිත් එක ගුණෝත්තර ශ්‍රේණි. ගුණෝත්තර ශ්‍රේණි.
දැන් මෙහෙම පොදු පද දැන් සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි දෙක අතර පස්සේ අපි දන්නවා සමාන්තර ශ්‍රේණිය හැදෙන මුල් පදේ A නම් මම මේ පදාංකනේ කලින් කියදුනා ඊළඟට යාට පොදු හැමදෙස්සෙම මේ පොදු අන්තරය එකතු වෙවි යනවා මේ දෙවෙනි පදේ. ඔහොම තව ඉස්සරහට මේ ඉගෙන ගමු. දැන් මෙහෙම තියෙන සමාන්තර ශ්‍රේණියක පොදු පදය කියන එක මට ලියන්න පුළුවන්. පොදු පදේ TR එහෙම නැත්නම් UR කියන්නේත් උගම තමයි. මෙන්න මේ පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ. මේකේ ඉන්නේ මොකද්ද? A ධන n ඍණ එක වාරයක් D. sorry අnder මෙතන R කියලා මේ T n වන පදේ එහෙම නැත්නම් R වන පදේ R ඍණ එක වාරයක් D. ඒ කියන්නේ මුල් පදය A පොදු අනුපාතය D වන සමාන්තර ශ්‍රේණියක R වන පදේ අපි ලියන්නේ මෙහෙම. ඒ වගේම ගුණෝත්තර ශ්‍රේණියක් ගත්තොත් ගුණෝත්තර ශ්‍රේණියක් මම සාධාරණ ලියන මුල් පදයේ ඊළඟට දෙවන පදයේ ඉන්නේ මොකද්ද? මේ එකතු කිරීම. ඒ මුල් පදයේ නම් දෙවන පදයේ ඉන්නේ AX. එයාට එකතු වෙනවා x කියන්නේ පොදු අනුපාතය. ඊළඟට AX වර්ගය. හොම කියලා සාධාරණ මුල් පදයේ නම් දෙවන පදයේ හැදෙන එයාට මුල් පදයේ පොදු අනුපාතයෙන් ගුණ කරන්න. තුන්වෙනි පදයේ වුණ මුල් පදයේ පොදු අනුපාතය වර්ග කරලා ගුණ කරන්න. එහෙම මේ අපි මේ ශ්‍රේණි දෙක වෙන වෙනම දිගට ඉගෙන ගන්න තියෙනවා. ඒක අපි පස්සේ බලමු. ඒක නිසා මෙයාගේ පොදු පදේ ලියන්නේ කොහොමද? පොදු පදය. එහෙම නැත්නම් සාධාරණ පදය. සාධාරණ පදය. ඒ කියන්නේ එහෙම TR UR මේක ඉන්නේ කොහොමද? අපි පොඩි කාලේ ඉගෙන ගන්න තියෙනවා. TR වන පදේ ඉන්නේ R වන පදේ. ඒ කියන්නේ AX n ඍණ 1. මතක ඇති කියලා හිතනවා. AX n ඍණ 1 තමයි එයාගේ ඉන්නේ. sorry දැන් R වන පදේ නම් මෙතන AX R ඍණ 1. AX R ඍණ 1 තමයි අපිට ලැබෙන R වන පදේ. ඒ R වන පදේ කොහොම කියලා ගන්න පුළුවන්. මේ දැනට අපිට ඕනම ශ්‍රේණියක ඒ කියන්නේ විවිධ ශ්‍රේණි වල පොදු පද හොයන්න අපි මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ දෙන්න විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු ඊළඟට කොහොමද කරන්න කියලා. දැන් මෙහෙම ශ්‍රේණියක් දීලා මේකේ පොදු පදේ හොයන්න කිව්වොත් එහෙම නැත්නම් R වෙන පදය n වෙන පදේ හොයන්න කියලා කිව්වොත් අපි පොදු පදේ කියලා හොයන්න මතක තියාගන්න R වෙන පදේ. ඒ කියන්නේ TR තමයි හොයන්නේ මෙතන UR. දැන් මේක දැකපු ගමන් අපිට පේනවා මෙතන තියෙන්නේ මොකද්ද? බලන්න 3 වෙනස් වෙලා 3යි සමාන්තර ශ්‍රේණිය. මේවා හිතින් කියන්න පුළුවන්කම ලැබෙයි ඉස්සරහට. අපි ඊට ඉස්සෙල්ලා මේ කරන ක්‍රමය මොකද්ද කියලා බලමු. මෙයාගේ R වෙන පදේ. අපි R වෙන පදේ තේරුම මොකද්ද කියලා බලමු. සමාන්තර ශ්‍රේණියක්නේ. සමාන්තර ශ්‍රේණියක R වෙන පදයේ සූත්‍රය TR සමානයි A ධන n ඍණ 1 වාරයක් D. එයා ආදේශ කරමු. මේ ශ්‍රේණියට අදාළ මෙයාගේ මුල් පදේ 2යි. ඊළඟට sorry n ඍණ 1 R නේ එහෙනම් මෙතන R ඍණ 1 වාරයක් D. R ඍණ 1 TR නම් n නම් මෙතන n දාන්න. ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙනම් මෙතන R දාන්න නම් R ඍණ 1 D කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය ඉන්නේ 3යි. 3යි. සොත් 3. මෙයා තව පොඩ්ඩක් සුළු කරගත්තොත් TR වන පදේ මට ලැබෙනවා. R වන පදේ. දැන් 3R ඍණ 1 කියලා මට ලැබෙනවා. හරිනේ. මෙන්න මේ ශ්‍රේණියේ පොදු පදය 3R ඍණ 1 කියලා ලැබෙනවා. මේ පොදු පදේ සාධාරණ පදේ මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි මතක තියාගන්න. මේ පදයෙන් මේ ශ්‍රේණියේ ඕනම පදයක් නිරූපණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේකේ R ට 1 දැම්මොත් R සමාන 1 විට T එක හැදෙනවා. පළවෙනි පදේ බලන්න හැදෙනවනේ. 3 වාරක් 1 ඍණ 1 2යි. හැදුණා. ඊළඟට R සමානයි 2 දැම්මොත් දෙවන පදේ හැදෙනවද බලන්න. සාමාන්‍යයෙන් මෙහෙම පොදු පදයක් ලිව්වට පස්සේ R 1ටයි 2ටයි හැදෙලා දාලා බලන්න පද දෙකක්වත් මේ ශ්‍රේණිය හැදෙනවද කියලා හරියට. එහෙම හැදෙන්නේ නැත්නම් මේ අපි හොයපු දේ වැරදි. මොකද සාමාන්‍යයෙන් එකක් විතරක් දාලා හරියන්නේ එකට ගොඩක් දේවල් සත්‍යයි. ඒක නිසා දෙකකට අඩුම ගානේ පද දෙකක්වත් චෙක් කරන්න. මම T R සමානයි 2 දැම්මහම බලන්න දෙවන පදේ හැදෙනවද කියලා. 2යි ඍණ 1යි 3 වාරක් 2 6යි 5යි. හරිනේ. දැන් මට 10 වන පදේ ලියන්න උන නම් මොකද කරන්නේ? R සමානයි 10යි දාන්න. මොකද T 10 එනවා. T 10 එන්නේ කොහොමද? R ට 10 දාන්න 3 වාරක් 10 ඍණ 1 29. මේ ශ්‍රේණියේ 10 වෙනි පදේ 29. දැන් තේරුණාද මේ R වන පදේ කියන එකේ තේරුම මොකද්ද? මේ ශ්‍රේණියේ ඕනම පදයක් මේක ඇතුලෙන් නිර්මාණය කරන්න පුළුවන්. එච්චරයි. මේ ශ්‍රේණියේ ඕනම පදයක් මේ ආයතනයෙන් නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒක තමයි මේ R වන. ඒක සාධාරණයි. ඕනම පදයක් වෙනකොට මේ පදේ පාවිච්චි කරන්න පුළුවන්. n වන පදේ වුණනම් මොකද කරන්නේ? ඒකත් මේ තේරුම් ගන්න බලන්න. n වන පදේ වුණනම් මොකද කරන්නේ? n වන පදේ කියන්නේ මේක tn දාන්න. 3n ඍණ 1. හරිද?
මේක අපරිමිත ශ්‍රේණියක්. මේක අනන්තය දක්වාම යනවා. යම් කිසි තැනකින් නැවතිලා නැහැ. අපිට මෙන්න මේ වගේ මේ පොදු පදේ හොයාගන්න පුළුවන් වෙන ඕනම ශ්‍රේණියක් දුන්නොත් අපි ඊළඟ ගැටලුව බලමු. බලන්න ඊළඟ ගැටලුව. දැන් මේ වගේ ගණන් වලට බය වෙන්න එපා. දැන් බලන්න 2 3 5 4 මේ මැද ඩොට් එකෙන් තියන්නේ ಗುಣ කිරීම කියන එක. එහෙම වුණාට හිතන්න දැන් මේ දෙන නිකන් ಗುಣ කරලා දාන්න එපා. 3 වරක් 2 6යි. 5 වරක් 4 20යි. 8 වරක් 5 40යි. එහෙම දාන්න යන්න එපා. ඒගොල්ලෝ ගාන දීපු විදිහටම ওই විදිහටම තියාගන්න. දැන් මේ වගේ ගැටලු දුන්නට පස්සේ මෙහෙම ලිව්වට ශ්‍රේණියක් අහු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ රටාවක් නැති වෙන්න පුළුවන්. නමුත් බලන්න මේක ඇතුළේ රටාවක් තියෙනවා. කොහෙද රටාවක් තියෙන්නේ? මෙන්න බලන්න. මෙන්න මේ පළවෙනි පද ටික ගත්තොත් පළවෙනි පද ටික යන්නේ එකම ශ්‍රේණියක. එකම සීරීස් එක. තේනවත් දන්නේ බලන්න. 2යි 5යි 3යි 5යි 3යි 8යි 3 3 වෙනස් වෙන්නේ යන්නේ. 3 3 වෙනස් වෙන සමාන්තර ශ්‍රේණියක්. උඩ එක්කෙනා යන්නේ වෙනම මේ 3 4 5 එක එක වෙනස් වෙන සමාන්තර ශ්‍රේණියක්. දැන් මෙයාගේ පොදු පදේ ලියන්න කිව්වට පස්සේ මේ දෙකම අපිට එකට හොයන්න බෑ. සමාන්තර ශ්‍රේණි දෙකක් ගුණ වෙලානේ තියෙන්නේ. ඉස්සෙල්ලා ගන්න මෙන්න මේ සමාන්තර ශ්‍රේණිය 2 + 5 මුල් 8 ඔන්න මුලින් තියෙන සමාන්තර ශ්‍රේණිය ගත්තා. එයාගේ පොදු පදේ ඉස්සෙල්ලා ලියන්න. tr කියන්නේ මොකද්ද? හේදන r න එක වාරයක් d මුල් පදේ යාගේ 2යි + r න එකයි d කියන්නේ පොදු අන්තරය 3යි සුළු කරාට පස්සේ 3r ඍණ එකයි. හරිනේ පැහැදිලි 3r ඍණ එක. දැන් අනිත් ශ්‍රේණිය ගන්න අනිත් එක 3 4 5 3 4 ඔබ කලබල වෙන්න එපා. මේවා තා පොඩ්ඩකින් හිතින් ලියන්න පුළුවන් වෙනවා විදිහට කියලා දෙනවා. 3 4 5 මේ ශ්‍රේණියේ පොදු පදේ කොහොමද හොයන්නේ? ඒකත් ලියන්න tr සමානයි a ධන r න එක වාරයක් d. මේවා හිතින් කරන්න පුළුවන් වෙන්න ඕන ඉස්සරහට. අපි ඒක ඉස්සරහට කරමු. 3 ධන r න එක වාරයක් d කියන්නේ එකයි සුළු කරොත් r ධන 2යි. අපිට ඕන මේ ශ්‍රේණි දෙකේ වෙන වෙනම පොදු පද නෙමෙයි. මෙන්න මේ ශ්‍රේණියේ පොදු පද මේ දෙන එකතු වුණාම වෙන ශ්‍රේණියේ පොදු පදයකින් මම ගන්නවා ur කියන එක නම ලියන්න පුළුවන් නේද මේ දෙන්න ගුණ කරලා 3r ඍණ 1යි r ධන 2යි. ඒ කියන්නේ මෙන්න මේ ශ්‍රේණියේ මේ ඔක්කොම එකතු කරාට පස්සේ ගන්න ශ්‍රේණියේ පොදු පදය කියන්නේ ඔක. අපි මෙහෙම ලිව්වට හරියන්නේ නැහැ. මෙයා චෙක් කරලා බලන්න ඉතින්. මම r සමාන 1 දානවා. r සමාන 1 වෙලාව u එක එන්න එපා. u එක කියන්නේ මොකද? 1 දැම්මහම මෙතන එනවා 2යි. හරි 2යි. මෙතන එනවා 3යි. පළවෙනි පදේ ෆිනිෂ්. ඊට පස්සේ r සමානයි 2 දැම්මොත් දෙවන පදේ හැදෙන්නේ නැහැ. දෙවන පදේ බලන්න හැදෙනවා 3 වරක් 2 6යි 6 එකක් 5යි. හරි. ඊළඟට r 2 දැම්මොත් 2යි 2 හැදෙනවා. හරි දෙවෙනි පදෙත් හැදෙනවා. දැන් අපිට මේ ශ්‍රේණියේ ඒ කියන්නේ මේ අපි ලියව පොදු පදේ හරියටම හරි. එහෙනම් එයාගේ සාධාරණ පදේ මේක තමයි. මට 10 වන පදේ ලියන්න ඕන නම් r සමානයි 10 දාන්න මේකේ. r සමානයි 10 දැම්මම u 10. මට ලැබෙනවා මෙතන 30යි 29යි 29 ඩොට් මෙතන 10 දැම්මට පස්සේ 12යි. මේක තමයි අර ශ්‍රේණියේ 10 වෙනි පදේ. සාධාරණ පදේ කියන එකේ තේරුම මොකක්ද? ශ්‍රේණියේ ඕනම පදයක් මෙයාගෙන් නිරූපණය කරගන්න පුළුවන්. බොහොම සරල දෙයක්. මේ පොදු පද හොයන විදි ඉස්සරහට හිතින් හොයන්නත් පුළුවන් වෙයි. මේ ගණන් ටිකක් හදනකොට. එහෙම බැරුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මෙහෙම ලියලා හොයන්න කිසි ගැටලුවක් නැහැ. අනිත් එක විභාගෙදී මේ පොදු පදේ හොයන්න ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. මේ පොදු පදේ හොයන්නේ ඇයි කියන එක තව පොඩ්ඩකින් තේරුම් ගන්න පුළුවන්. බලන්න ඊළඟ ගැටලුව 2 6 18 54. බැලුව බැලමටම පේන්න ඕන මේක සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි ගුණෝත්තර ශ්‍රේණියක්. බලන්න ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා. ගුණෝත්තර ශ්‍රේණිය බලන්න පිටිපස්සේ පදෙන් ඉස්සරහා පදේ බෙදලා 3යි. 18 බෙද මෙයාගෙන් මෙයා බෙදන්න 18 බෙදන්න 6යි 3යි. හරිය 54 18 කියන්නේ හරිය. ඒ කියන්නේ පොදු අනුපාතය x සමානයි 3 වෙන ගුණෝත්තර ශ්‍රේණියක් තමයි මෙතන තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදේ හොයන සූත්‍රය මතක ඇති කියලා කියනවා tr සමානයි a x r න 1. මෙතනත් ඒ විදිහටම කරන්න මුල් පදය 2යි x කියන්නේ පොදු අනුපාතය 3යි r න 1. මේක ඉතින් තවත් සුළු කරන්න බෑ. අපි මේක චෙක් කරලා බලමු මේක හරියද කියලා. කොහොමද? පළවෙනි පදේ t එක හරිනේ 2යි. එක ඍණ එක බිඳුවයි බිඳුව ඕන සංඛ්‍යාවක බිඳුනේ බල එකයි. පළවෙනි පදේ හරි t2 චෙක් කරන්න හැමදෙස්සෙම පොදු පදයක් ලියුවට පස්සේ 2 දැම්මම පස්සේ t2 එනවා. එතකොට 2යි 3යි දෙවරක් 3 6යි.
ටි 10 ඕනනම් R 10 දාලා එටක ලියන්න. මේ ශ්‍රේණියේ පොදු පදය නිවැරදි. බලන්න මේ ගැටලුව මම කිව්වා හැමතිස්සෙම ඩොට් එකක් වගේ තියලා තියෙනවනේ නේ තියෙන ಗುಣ කිරීම. ಗುಣ කරන්න යන්න එපා. මෙතන ශ්‍රේණි දෙකක් තියෙනවා කියලා තේරුම් ගත්තා නම් හරි. ඔව් ශ්‍රේණි දෙකක් තියෙනවා බලන්න 1 3 5 ඔහොම ගියාම එක ශ්‍රේණියක්. අනිත් එක මෙන්න මෙයා භාගය 4න් 1 8න් 1. හරිද? දැන් බලන්න 1 3 5 කියනම ශ්‍රේණිය ගත්තා. එයා සමාන්තර ශ්‍රේණියක්ද ගුණෝත්තර ශ්‍රේණියක පැහැදිලිවම සමාන්තර ශ්‍රේණියක් පොදු අනුපාතයේ දෙක වෙච්ච සමාන්තර ශ්‍රේණිය. මෙයාගේ ලියන්නේ කොහොමද? TR සමාන A + R න් 1 වාරයක් D මුල් පදය 1යි R න් 1යි D කියන්නේ 2යි. එතකොට එන්නේ 2R ඍණ 1. ඊට පස්සේ අනිත් එක එන්නේ මොකද්ද? භාගය +4න් 1 +8න් 1. දැන් ඒ ශ්‍රේණිය වෙනම ගත්තා. එයා ගත්තට පස්සේ දෙවෙනියට යන ශ්‍රේණිය. මෙයා අපිට බැලු බැලමටම බේන මේ තියෙන ගුණෝත්තර ශ්‍රේණිය බලන්න 4න් 1 බෙදීම භාගය කියන්නේ ಗುಣ කිරීම 2 භාගයයි. 8න් 1 බෙදීම 4න් 1 කියන්නේ ಗುಣ කිරීම 4. ඒ කියන්නේ භාගයයි. ඒ කියන්නේ මෙතන ඉන්නේ පොදු අනුපාතයේ භාගයක් වෙච්ච ගුණෝත්තර ශ්‍රේණියක් තමයි මෙතන ඉන්නේ. මේ ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ මෙයාගේ TR ගත්තොත් ඒ කියන්නේ 1යි. AX කියන්නේ භාගයයි. පළවෙනි පදේ භාගයයි IX R ඍණ 1. හරි. මේක තවදුරටත් ලස්සනට සුළු කරන්න පුළුවන් කොහොමද මේ බලන්න. භාගය. දැන් බලන්න භාගයේ R. දැන් මෙතන තියෙන අනිත් එක භාගයේ ඍණ 1නේ. මෙයා මට ඉරෙන් යටට දාන්න පුළුවන් නේ. ඒක මම කරලා කෙලින් ඉරෙන් යටට දාන භාගය. දැන් බලන්න මේ දෙන්න සුළු වුණාට පස්සේ අන්තිමට එනවා භාගයේ R. පැහැදිලිද? දැන් ඒ කියන්නේ මුළු මෙන්න ශ්‍රේණි දෙකේම පොදු අනුපාතය ගත්තොත් UR කියන එක නමට ලියන්න පුළුවන්. 2R ඍණ 1යි භාගයේ අපි චෙක් කරලා බලමු නිකන්. R සමාන 1 දැම්මොත් R සමාන 1 දැම්මොත් 2 1යි උඩ 1යි භාගය පළවෙනි පදේ හැදෙනවා. R සමානයි 2 දැම්මොත් 2යි 2යි 4යි ඍණ 1යි 3යි මෙතන හරිනේ දෙවෙනි පදේ හැදෙනවා. R සමාන 3 දැම්මොත් තුන්වෙනි පදේ හැදෙනවා. සාධාරණ පදේ තමයි මේ ලියුවේ. මෙයාගෙන් ශ්‍රේණියේ ඕනම පදයක් නිරූපණය වෙනවා. අපි තව මේකෙන් ගැටලු විසඳමු. දැන් බලන්න ඊළඟ ගැටලුව මේක දුන්නාට පස්සේ ඉතින් බලන්න සමාන්තර ශ්‍රේණියක්ද? සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලනකොට අපි අඩු කරලා බලමු 2 බෙදීම 3 ඍණ භාගය. දැන් අපිට පේනවා පැහැදිලිව දැන් මෙහෙම සුළු කරාම 2 බෙදීම 3 අඩු කරලා බලන්න එහෙම වෙනවා. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණිය එකම අනුපාත එකම අන්තරයක් නෙවෙයි එන්නේ. සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්න පුළුවන්. අපි ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා බලමු 2 බෙදීම 3 ගුණ කිරීම 2. ඒ කියන්නේ 4 බෙදීම 3යි 3 බෙදීම 4 කියන්නේ ගුණ කිරීම 3 කියන්නේ මේකට හැමතිස්සම පිටිපස්සේ පදේ බෙදන්න මෙයාගේ කලින් පදේ මේ ගුණ කරාම එන්නේත් මෙහෙම එකපාර බැලුවම සමාන්තරද ගුණෝත්තරද කියලා පේන එකක් නෑ. නමුත් බලන්න අපිට ගානක් දීපු ගමන් මෙන්න මේක වැටහෙන්න ඕන. මෙයාගේ යට වෙනම ගත්තොත් වෙනම ශ්‍රේණියක් වෙනවා. උඩ වෙනම ගත්තොත් ආය වෙනම ශ්‍රේණියක් එනවා. ඔන්න බලන්න උඩ එන ශ්‍රේණිය 1 2 3 මතක තියාගන්න ගණන් වල හැමදෙස්සම හම්බෙන්නේ සමාන්තර ශ්‍රේණී ගුණෝත්තර ශ්‍රේණී විතරයි. ඒ හැර වෙනත් දේවල් දෙන්නේ නැහැ. 1 2 3 කියන්නේ සමාන්තර ශ්‍රේණියක් TR කියන්නේ. කොහොමද? ඒ කියන්නේ 1යි plus R ඍණ 1 වාරයක් D කියන්නේ 1යි. ඉතින් මේක සුළු කරාම R කියනවා. ඊළඟ යට තියෙන ශ්‍රේණී 2 3 4 මේකත් සමාන්තර ශ්‍රේණියක් කියලා තේරෙනවා. එතකොට TR කියන්නේ A කියන්නේ 2යි plus R ඍණ 1 වාරයක් D කියන්නේ 1යි. මෙතන එනකොට R ධන 1. එහෙනම් මේකේ පොදු පදේනේ UR කියන එක ලියා ගන්න පුළුවන්. උඩ ශ්‍රේණිය මේකනේ R බෙදීම R plus 1. R බෙදීම R plus 1 තමයි එන්නේ. අපි චෙක් කරලා බලමු හරිද කියලා. R සමාන 1 වෙලාවේ මෙතන මේවා 1 යට 2. අර පළවෙනි පදේ හැදෙනවා. R සමාන 2 වෙලාවේ 2 යට 3 දෙවෙනි පදේ හැදෙනවා. R සමාන 10 නම් 10 දාලා බලන්න 10 වෙනි පදේ ලැබෙයි. බොහොම සරල දෙයක්. අපි ඊළඟ ගැටලුවට යමු. බලන්න ඊළඟ ගැටලුව. දැන් මෙහෙම හැමතිස්සෙම මෙහෙම ගණන් දුන්නට පස්සේ මේ තනි පදයේම ශ්‍රේණියක් කියලා හිතන්න එපා. හැමතිස්සෙම වෙන වෙනම ගන්න පුරුදු වෙන්න. මෙන්න මේ උඩ තියෙන එක ශ්‍රේණියක්. උඩ මේ ටික එක ශ්‍රේණියක්. ඊළඟ මෙන්න මෙයාගේ පළවෙනි පද ටික එක ශ්‍රේණියක්. ඊළඟට තව එක්කෙනෙක් ගත්තොත් මෙන්න මේ පද ටික කියන්නේ තව ශ්‍රේණියක්. එහෙම හිතලා ගමු. දැන් උඩ ශ්‍රේණිය බලන්න 8 16 24 කියන්නේ මොකද්ද?
සමාන්තර ශ්‍රේණියක්. ඒ කියන්නේ TR. ඒ ධන n එක වාරයක් D නේ. ඒ කියන්නේ 8යි. ධන R න එක වාරයක් D කියන්නේ 8යි. මෙතන එනවා 8යි R කියලා ලැබෙනවා. හරි. උඩ ශ්‍රේණියේ ඉන්නේ 8යි R. දැන් ඊට පස්සේ බලන්න දැන් මෙතන 1 වර්ගය දැන් මෙහෙම නෙන්නේ. 1 වර්ගය 3 වර්ගය 5 වර්ගය ඔහොමනේ. ඒක මතක තියාගන්න මේ හැම එක්කෙනාගේම වර්ග තියෙනවා. එහෙනම් මේ වර්ග ටික ඔක්කොගෙම අයින් කළා දාන්න. හැම එක්කෙනාටම නියතයක් නේ. දැන් මේ ශ්‍රේණිය ගත්තොත් මොකද වෙන්නේ? සමාන්තර ශ්‍රේණියක්. මෙයාගේ පොදුපදේ හිතුවා TR සමානයි. E ධන R න එක වාරයක් D කියන්නේ එතකොට 1 3 5 කියන්නේ 2යි. මෙතන 2R ඍණ 1. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අර ශ්‍රේණියේ දැන් වර්ග නම් මොකද කරන්නේ? මෙතන වර්ගයක් දැම්මම හරි ඒක ඉස්සරහට පැහැදිලි වෙයි. ඊළඟට දැන් අනිත් ශ්‍රේණිය වල 3 5 7 මම ඒක මෙතන ලියන්න. 3 වර්ග අයින් කරනවා. ඒ හැම එකනාගෙම වර්ග තියෙන නිසා 7. ඔහොම ගියාට පස්සේ මේ ශ්‍රේණිය TR කියන්නේ උඩ A කියන්නේ 3යි. R න එක වාරයක් D කියන්නේ 2යි. 2R ධන 1. දැන් මේ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ එන ශ්‍රේණියේ පොදු අනුපාතය මම UR කියලා දාගත්තා. UR බලන්න උඩ එන්නේ 8 16 ශ්‍රේණියේ ඉන්නේ 8R. 8R. යට බලන්න 1 වර්ගය 3 වර්ගය 5 වර්ගය කියන්නේ මොකක්ද? ඒකට ආවේ මේක 2R ඍණ 1 නේ. 2R ඍණ 1 වර්ගය. ඇයි මේ හැම එක්කෙනාට උඩ වර්ගය තියෙනවා වර්ගය. ඊළඟට 2R ධන 1 වර්ගය තියෙනවා නේ. ඒකෙත් වර්ගය. ඇයි එන හැම පදේම උඩ වර්ගයේ තියෙන නිසා මෙයා තමයි මෙන්න මේ ඔක්කොම ශ්‍රේණියේ පොදු පදේ ඉතින් එක දාලා බලන්න පළවෙනි පදේ හැදෙනවද කියලා හරි මෙතන එක දැම්මම පස්සේ ආයි 2R එතකොට 2යි ඵල හැදෙනවා දෙක දැම්මම පස්සේ හරි ආයි 2 ඉලක්කම දැම්මම පස්සේ දෙවෙනි පදේ හැදෙනවා ඒක නිසා දෙවෙනි පදේ හැදෙනවනේ 4යි 5යි හරි හැදෙනවා මතක තියාගන්න මේ වර්ග පද හැම එක්කෙනාටම පොදුයි ඒක නිසා මෙතන එළියෙන් දැම්මා වර්ග පදේ හැම එක්කෙනාටම පොදුයි එයා අමතක කළ ශ්‍රේණියේ සමාන්තර ශ්‍රේණියක් විදිහට ගත්තා හැදුවා බොහොම සරල දෙයක් නේ තියෙන්නේ බලන්න ඊළඟ ගැටලුව මෙන්න මෙහෙම ශ්‍රේණියක් දෙන්න තිබ්බා මම කිව්වා මේ තිත්තිත් තියලා තිබ්බොත් ගුණිතේ වෙන වෙනම ගන්න බලන්න පළවෙනි ටික වෙනම ගත්තොත් 2 3 4 සමාන්තර ශ්‍රේණියක් දෙවෙනි ටික වෙන වෙනම ගත්තොත් 3 5 7 සමාන්තර ශ්‍රේණියක් මේ ටික වෙන වෙනම ගත්තොත් ඒ ටික වෙන වෙනම ගත්තොත් 5 6 7 සමාන්තර ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණි තුනක් ගුණ වෙලා තියෙන්නේ මම මේ උත්තරේ ලිව්වා ඔබ ගෙදරින් තනියම විසඳලා බලන්න පළවෙනි ශ්‍රේණියට ආර්ධාන දෙකේ දෙවෙනි ශ්‍රේණියට ආයකයි මේකේ තුන්වෙනි ශ්‍රේණියට මේකේ ඒ විතරම ගුණ කරලා දාන්න එතකොට අපිට මේ ඔක්කොගෙම මුළු ඒ කියන්නේ මේ මුළු ශ්‍රේණියම පොදු පදේ මේක කියලා ලබා ගන්න පුළුවන්. මේ ශ්‍රේණියේ පොදු පදේ කිව්වොත් එකේ ගණය දෙකේ ගණය තුනේ ගණය මතක ගන්න. ගණය හැම එකනටම පොදු නම් එයා අමතක කරලා ඉතුරු ශ්‍රේණිය ගන්න. ඒක TR කියන්නේ මොකද? ඒ ධන R න එක වාරය පොදු අන්තර එකයි. එතකොට මෙතන එන්නේ R. හරිනේ? ඉතින් මේක බලපු ගමන් පේනවා මේ ශ්‍රේණියේ පොදු පදේ මේ R. එහෙමනම් වෙන මේ ශ්‍රේණියේ ඉන්නේ මොකද? R ගණය කියලා අපිට ලැබෙනවා UR. එයාගේ පොදු පදේ R ගණය. දැන් බලන්න හරි එක දැම්මම පළවෙනි පදේ දෙක දැම්මම දෙවෙනි පදේ එහෙම හැදෙනවා. බොහොම සරල දෙයක්. මෙයා මේ ශ්‍රේණියේ පොදු පදේ R ගණය කියලා ලැබෙනවා. මේ ගණයට බය වෙන්න එපා. නෝමල් එකේ ශ්‍රේණියේ පොදු පදේ හොයලා ගණය දාන්න. බලන්න ඊළඟ ගැටලුව. දැන් මේ ගැටලුව කරනකොට දැන් ඩොට් එකක් තිබ්බොත් අපි වෙන වෙනම ගන්න. මේ ශ්‍රේණිය එකක්. හරි. ඊට පස්සේ මේ ශ්‍රේණිය තව එකක්. පොළ පාට. ඒ යට ගත්තොත් මේ ශ්‍රේණිය තව එකක්. මේ ශ්‍රේණිය තව එකක්. වෙන වෙනම ඒගොල්ලන්ගේ හොයලා බලන්න පොදු පදේ මේක කියලා ලැබෙනවද කියලා. ඒක රතු පාටේ ලියපු උඩ එක්කෙනාගේ R ඊළඟට ලියපු එකනාගේ R ධන 1. කොහොමම ලැබිලා. හරියට මේ පිළිවෙලට මේ පිළිතුරු ලැබෙනවද කියලා වෙලෙද්දි චෙක් කරන්න. අපි කලින් හොයපු විදිහට තමයි මේ ඔක්කොම 1 2 3 කියන්නේ සමාන්තර ශ්‍රේණි 2 3 කියන්නේ සමාන්තර ශ්‍රේණි ආයි සමාන්තර ශ්‍රේණි ඔක්කොම සමාන්තර. මොනතර ශ්‍රේණියක් එන්නත් පුළුවන් ඒ අතරින් පතරට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට දැන් පොදු පදේ හෙව්වට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ සිග්මා සංකේතයේ භාවිතය. මේක ලියන්නේ මෙහෙම. සිග්මා සංකේතයේ භාවිතය. එයාට කියන්නේ සිග්මා. සිග්මා මේක අපි පාවිච්චි කරන්නේ ශ්‍රේණියක එකතුව කෙටි කරලා දක්වන්න. උදාහරණයක් විදිහට
සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur කියන එකේ තේරුම 1 ඉඳන් 1 u1 u2 u3 ඔහොම ගිහිල්ලා un දක්වා තියෙන n පද ටික එකතු කරන්න කියන අර කමාන්ඩ් එකක් වගේ තමයි මේකෙන් දෙන්නේ. මෙන්න මේක ඇතුලේ මෙන්න මේ ටික ඔක්කොම ගැප් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතා. අපි මෙහෙම ගත්තොත් සිග්මා r සමාන 1 ඉඳන් 3 දක්වා r කියන්නේ දැන් r කියන ශ්‍රේණියක් අපි පොදු පදයක් නේ ශ්‍රේණිය. දැන් මෙන්න මේ 1 ධන 2 ධන 3. ඕක තමයි ඔය දෙන්නේ. මෙන්න මේ කියන එක කෙටි කරලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. r සමාන 1 ඉඳන් 3 දක්වා තියෙන මෙන්න මේ පද ටික එකතු කරන්න. දැන් r ට 1 දැම්මහම පළවෙනි පදේ. r 2 දැම්මහම දෙවෙනි පදේ. r 3 දැම්මහම තුන්වෙනි පදේ. මෙන්න මේ පද ටික එකතු කරන්න කියන කමාන්ඩ් එක තමයි මේකෙන් දෙන්නේ. තව උදාහරණයක් අපි මේ විදිහට බලමු. සිග්මා r සමාන 1 ඉඳන් 4 දක්වා r වාරයක් r + 1 කියන එකේ තේරුම 1 ඉඳන් 4 වෙනකම් මෙන්න මේ පද ටික එකතු කරන්න. මම r සමාන 1 දානවා. r සමාන 1 දැම්මොත් උනන් මෙතන 1යි 2යි මෙන්න මෙහෙමනේ. හරිද 2යි. 1යි ගේද? ධන. ඉතින් r සමාන 2 දැම්මම දෙවෙනි පද 2යි. ඩොට් 3යි. r සමාන 3 දැම්මම තුන්වෙනි පදේ 3යි. ඩොට් 3යි 1යි 4යි. प्लस r समान 4 දැම්මම පද 4යි 4 දැම්මම පස්සේ 4යි 4යි 1යි 5යි. මතක තියාගන්න මේක ඇතුලේ මෙන්න මේ ටික ඔක්කොම කෙටි වෙලා ගැප් වෙලා තියෙනවා. මෙන්න මේකේ තේරුම මෙන්න මේ 4 කියන එක Taman තේරුම් ගන්න. මේ කියන්නේ ශ්‍රේණිය මෙන්න මේ ටික ඔක්කොම මේ විදිහට අපිට කෙටි කරලා දක්වන්න පුළුවන්. ඒකට තමයි සිග්මා සංකේතය පාවිච්චි කරන්නේ. සිග්මා මෙහෙම තිබ්බොත් 1 ඉඳන් 4 දක්වා කියන 1 ඉඳන් 4 දක්වා මෙන්න මේ පද ටික එකතු කරන්න කියන එකයි ඒකේ තේරුම. බොහොම සරල අදහසක්. ඊළඟ අපි මෙහෙම බලමු. සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා එකයට r වලකම ආරෝපිතය කියලා තිබ්බොත් මොකක්ද ඒක කතන්දරේ? මෙන්න මේ වගේ. ඒ කියන්නේ එකයට 1 එකම ආරෝපිතය ප්ලස් එකයට 2 එකම ආරෝපිතය ප්ලස් එකයට 3 එකම ආරෝපිතය. මම කියවා අනන්තයට යනවා නම් මොකද 3ක් තිබ්බනම් ඇති. මෙන්න මේ ශ්‍රේණියේ කියන එක තමයි මේකෙන් මේ විදිහට කෙටි කළා. සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා අන්නන ශ්‍රේණිය. මෙන්න මේ අර්ථය මේක ඇතුලේ ගැප් වෙලා තියෙනවා. ඒක තේරුම් ගත්තා නම් හරි. ඒ කියන්නේ මේ ටික ඔක්කොම කෙටි කරලා දක්වන්න පුළුවන් ශ්‍රේණියකයි. මේකට මෙහෙම ගැටලුවක් දුන්නොත් 1යට 2 3 ප්ලස් 1යට 3 5 7 ප්ලස් 1යට 8 11 මෙන්න මෙහෙම දීලා පද එන්හියික සිග්මා සංකේතයේ භාවිතයෙන් ලියා දක්වන්න කියලා දුන්නොත් ඉස්සෙල්ලම මතක තියාගන්න ශ්‍රේණිය දීපු ගමන් එයාගේ පොදු පදේ ලියා ගන්න. දැන් මේ ඕනම ශ්‍රේණියක පොදු පදේ ලියන විදිය කලින් කියලා දුන්නා. ඒ වගේ ඔබගේ තනියම try කරලා මෙන්න මේ ශ්‍රේණියේ පොදු පදේ මෙයා වෙනම ඊට මෙයා වෙනම අරගෙන එයාගේ පොදු පදේ වෙනම ලියන්න තනියම. ලිව්වට පස්සේ ඉන්නේ මේක. දැන් මේක සිග්මා සංකේතය ඇතුලේ දැම්මොත් කොහොමද එන්නේ? සිග්මා r සමාන 1 ඉඳන් හරිනේ r සමාන 1 දැම්මම පළවෙනි කීයට එනකන්ද? මෙතන නිශ්චයක් දීලා නැහැ. පද ඒ කියන්නේ කොච්චර තියෙනවද? අනන්තයක් තිබේ. පද අනන්තයක්. මෙන්න මේ ශ්‍රේණිය එකතු කරා. මේ ලකුවට තියවපු එක්කෙනා බලන්න කෙටි කරලා ලිව්වා. ඒක තමයි සිග්මා සංකේතයේ භාවිතය. බොහොම සරල දෙයක්. බලන්න ඊළඟ ගැටලුව 3 5 7 මෙහෙම ගිහිල්ලා මෙතන දාන ලකුණක් වෙනවා. අග 29 තිබ්බොත් ඒකේ කතාව මොකද්ද? අන්තිම පදය 29 කියන එකයි. මෙන්න මේක සිග්මා සංකේතය ඇතුළේ ලියුවොත් කොහොමද ලියන්නේ? බොහොම සරල දෙයක්. 3 5 7 මෙන්න 20 ඔන්න ශ්‍රේණියේ ඉස්සෙල්ලා පොදු පදේ ලියන්න අපිට තේරෙනවා මේක සමාන්තර ශ්‍රේණියක් කොහොමද ලියන්නේ? tr සමාන e ධන r න් එක වාරයක් d කියන්නේ 2යි. එතකොට එන්නේ 2r ධන 1යි. 2r ධන 1යි. අපි දන්නවා 2r ධන 1 තමයි මේ ශ්‍රේණියේ පොදු පදේ එන්නේ. එතකොට දැන් 1 දැම්මහම පළවෙනි පදේ හැදෙනවා. 2 දැම්මහම දෙවෙනි පදේ හැදෙනවා. ඒ කියන්නේ හරි. දැන් අපි බලමු 29 කියන්නේ කීවෙනි පදේද කියලා හොයාගන්න. ඒ කියන්නේ 2r ධන 1 සමානයි 29 වුණොත් එහා පැත්තට ගියාම 28යි. ඉස්සර දෙකේ විතර r සමානයි 14 වෙනි පදේ තමයි මේ ශ්‍රේණියේ 29 එන්නේ. 29 කියන්නේ කීයද?
14 වෙනි පදය. ඒකේ 29 කියන්නේ කීයද? 14 වෙනි පදය. එහෙනම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? සිග්මා r සමානයි 1 ඉඳන් 29 දක්වා 29 දක්වා මොකද ශ්‍රේණිය? 2r ධන 1. මෙන්න මේ ශ්‍රේණිය තමයි මෙන්න මේක තමයි අතන දිගට ලියලා තියෙන එක. මතක තියාගන්න. කෙටි කරලා දැක්වීම සිග්මා සංකේතය භාවිතයෙන් කරන්නේ මෙන්න මේ දේ. ඒක තේරුම් ගන්න ලොකු දෙයක්. පද n තිබ්බොත් සිග්මා r සමාන 1 ඉඳන් අනන්තයට තිබ්බොත් අනන්තයක්. සිග්මා r සමාන 1 ඉඳන් 10ක් තිබ්බොත් පද ඒ ගන්න. සිග්මා r සමාන 1 ඉඳන් n තිබ්බොත් පද m සංඛ්‍යාවක් කියන ශ්‍රේණියක එකතුව කෙටි කර දැක්වීම තමයි සිග්මා සංකේතයෙන් කරන්නේ. ඊළඟට අපි දැනගත යුතු දෙයක් තියෙනවා. සිග්මා සංකේතයේ භාවිතයේ නීති තියෙනවා. පළවෙනි නීතිය මතක තියාගන්න සිග්මා r සමාන 1 ඉඳන් අපි සීමාවක් නොදා කරමු. මම 1 ඉඳන් n කියලා දාන්න මොකක් හරි සීමාවක් එක ප්‍රශ්නයක් නැහැ. kur කියලා තිබ්බොත්. ඒ කියන්නේ පොදු පදයක් එක්ක නියතයක් තිබ්බොත් අන්නේ නියතේ සිග්මා සංකේතයෙන් එළියට ගන්න පුළුවන්. නියතයක් තිබ්බොත් සිග්මා සංකේතයෙන් එළියට ගත හැකියි. දෙක මතක තියාගන්න සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur plus හෝ minus vr. ඒ කියන්නේ ශ්‍රේණි දෙකක පොදු පද එකතු වෙලා තිබ්බොත් මේ දෙන්න අපිට කඩලා ලියන්න පුළුවන්. එක්කෝ සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur plus සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා vr. එහෙම නැත්නම් සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur minus මෙතන minus තිබ්බොත් නේද සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා vr කියලා ඔහොම ලියන්න පුළුවන්. සිග්මා සංකේතය මෙහෙම තිබ්බොත් ඒ කියන්නේ ශ්‍රේණි දෙකක් ඉදිරි මෙහෙම තිබ්බොත් ඒ දෙන්න අර විදිහට කඩලා ලියන්න පුළුවන්. නමුත් මෙන්න මේ දේ විශේෂයෙන්ම මතක තියාගන්න සිග්මා සංකේතයේ භාවිතයේ නීතිවල විශේෂයෙන් මතක තියාගන්න ඕනේ සිග්මා r සමාන 1 ඉඳන් මොකක් හරි සීමාවකට ur vr කියලා ගුණිතයක් තිබ්බොත් ඒ දෙන්න කිසිසේත් මෙහෙම ලියන්න බෑ. මතක තියාගන්න ur ගුණ කිරීම සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා සීමාව මොකක් වුණත් එහෙම ලියන්න බෑ. ඒ වගේම මෙන්න මේකත් මතක තියාගන්න. සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur බෙදීම vr ශ්‍රේණි දෙකක් මෙහෙම බෙදන්න තිබ්බොත් ඒ දෙකත් අසමානයි. සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur යට සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා vr. එහෙම බෙදන්නත් බෑ කියන එක මතක තියාගන්න. ඒ දෙක තමයි විශේෂයෙන්ම මේ සිග්මා සංකේතයේ භාවිතයේ නීතිවල මතක තියාගන්න ඕනේ. අපි ඉදිරි වීඩියෝස් වල ශ්‍රේණි ගැන කතා කරමු. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ මූලිකම ටික තමයි අද කියලා දුන්නේ.